දැන් මේ මෙතන හදපු රේඛීය චලිතයේ හදපු ගානම මම භ්‍රමණ චලිතයට අදාළ කරලා හදාගෙන යනවා. ඔයාලා නිකන් බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. මම කියනවා මෙන්න මෙහෙම වැඩක්. ඔන්න මෙන්න මෙතනින් තමයි වස්තුව කිසියම් කෝණික ප්‍රවේගයකින් චලිතය ආරම්භ කරන්නේ. හරි. එහෙම චලිතය ආරම්භ කරනකොට ආරම්භයේ කෝණික ප්‍රවේගය ආරම්භයේදී මෙයාගේ කෝණික ප්‍රවේගය මම කියනවා 4යි රැඩ් s ඍණ 2යි 1යි කියලා. 4යි අර වගේමයි රැඩ් අතර තිබ්බ 4යි ms ඍණ එකනේ. මම මෙතනින් දානවා 4යි රැඩ් s ඍණ 1යි මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය. මෙයා මෙහෙම කරකිනකොට තත්පරයකදී රේඩියන් 4ක කෝණයක් හදාගැනීමෙන් තමයි ගමන පටන් අරගන්නේ කියන එකයි ඒකේ තේරුම. ඊට පස්සේ මෙයා යන්නේ හැබැයි කෝණික ත්වරණයකින්. කියන්නේ මේක ඒකාකාරව නෙමෙයි මෙයා එන්න වැඩි වෙන වේගයකින් තමයි කරකෙන්න උත්සාහ කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එන්න වැඩි වෙන කෝණික ප්‍රවේගය කියනවා කියලා කියන්නේ මොකක්ද? කෝණික ත්වරණය කියනවා කියන එක. ඒ නිසා මෙයා තත්පර 10කදී කෝණික ත්වරණයකට ලක් වෙලා ඒ කියන්නේ එන්න ක්‍රමානුකූල වේගය වැඩි කරගනිමින් ගිහිල්ලා තත්පර 10කදී අපි හිතමු තත්පර 10කදී එයා ලබා ගන්නවා 44යි රැඩ් s ඍණ 1ක කෝණික ප්‍රවේගයක්. right? මේ කෝණික ප්‍රවේගය ලබා ගන්න. ඒතර 4න් පටන් ගත්ත කෙනා දැන් තත්පර 10කට පස්සේ මේ කෝණික භ්‍රමණ චලිතයේදී මේ ප්‍රතිඵලයක් විදිහට ත්වරණයට ලක් වෙලා දැන් 44යි රැඩ් s ඍණ 1 කෝණික ප්‍රවේගයක් දක්වා තමන්ගේ ප්‍රවේගය වැඩි කර ගන්නවා. ඒ සඳහා තත්පර 10ක් ගත වෙනවා. තත්පර 10ක් ගත වෙනවා. දැන් අපිට කියනවා කෝණික ත්වරණය හොයන්න කියලා. මෙතනදී හරි ලේසි විදිහ මේක බලන්න මේකේ කොහොමද ත්වරණය හෙව්වේ? දැන් ඔයාලට අදහස එන්න ඕනේ. අවසාන ප්‍රවේගයෙන් අඩු කළ ආරම්භක ප්‍රවේගය ඒ ප්‍රවේග වෙනස සඳහා ගත වූ කාලයෙන් බෙදුවා. එහෙනම් මෙතන කරන්නේ මොකද්ද? අවසාන කෝණික ප්‍රවේගයක් තියෙනවා. ඒකෙන් ආරම්භක කෝණික ප්‍රවේගය අඩු කරනවා. ඒ වෙනස සිද්ධ වෙන්න ගත වූ කාලය තත්පර 10ක් නිසා 10න් බෙදනවා. අන්න අපිට ලැබෙනවා උත්තරයක්. සුළු කරාට පස්සේ මේකට අදාළ ලැබෙනවා 4යි රැඩ් මේ ගාන හදා ගන්න ඔයාලා 4යි රැඩ් s ඍණ 2 කියලා උත්තරයක් ලැබෙනවා. උත්තරයක් ලැබෙනවා. මොකද්ද මේකේ තේරුම කියලා කෙනෙක් ඔයාලගෙන් අහනවා. 4යි රැඩ් s ඍණ 2 කියලා උත්තරයක් ආව. මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකේ තේරුම? ආරම්භයේ මෙයා 4යි රැඩ් s ඍණ 1 තත්පරයක රේඩියන් 4ක් ගියා. ඊළඟ තත්පරයේ රේඩියන් 4ක් නෙමෙයි කීයක් යනවද? 4ට 4ක් එකතු කරලා 8ක් යනවා. ඊළඟ තත්පරයේදී 8ක් නෙමෙයි 8ට 4ක් එකතු කරලා 12ක් යනවා. ඊට පස්සේකදී 12ක් නෙමෙයි 12ට 4ක් එකතු කරලා 16ක් යන විදිහට අන්න එහෙම එන්න මේ තත්පරයකදී හදන කෝණය වැඩි කරගනිමින් මෙයා චලිත වෙලා තියෙනවා කියලා කියන එකයි මේකේ තේරුම. ඔච්චරයි. කෝණික ත්වරණය පිළිබඳ සංකල්පය ඉවරයි. ඒකේ සූත්‍රය ලබා ගන්න ක්‍රමයක් ඉවරයි. හැබැයි දැන් මම සංකේත ටිකක් කිව්වේ නෑ. මේ කොහොමද සංකේත වලින් අරගන්න කියලා. දැන් වචනෙන් ලියලා ගන්න පුළුවන්. අවසාන කෝණික ප්‍රවේගය අඩු කිරීම ආරම්භක කෝණික ප්‍රවේගය බෙදීම කෝණික ප්‍රවේග වෙනස සිදුවීම සඳහා ගත වූ කාලය කියලා අපිට මේක ලියන්න පුළුවන්. ටිකක් දිගට කෙටියෙන් ලියන්න පුළුවන්. කෙටියෙන් ලියුවට ප්‍රශ්නයක් නෑ. ඔළුවේ තියෙන්න ඕනේ ලියන්නේ මොනවද කියන එක ගැන අයිඩියා. නිකම්ම කාලය කියලා දාන්න එපා. මොන කාලෙද කියලා දාන්න නැතුව. කාලය දැනගෙන දාන්න. හරි? ඕකේ. දැන් අපි මේකට සංකේත ටිකක් දෙමු. එතකොට වැඩි ඉවරයි. අවසාන කෝණික ප්‍රවේගයට අපි කියනවා මෙන්න මෙහෙම සංකේතයක් දෙනවා. මේක ඉතින් නිකම් ඔමේගා දෙනවා සමහර තැන්වල. නිකම් ඔමේගා දෙනවා ඔමේගා ඩෑෂ් කියලා. මේ තමයි අවසාන කෝණික ප්‍රවේගය.
අවසාන කෝණික ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක කෝණික ප්‍රවේගය. ඒකට අපි සංකේතයක් දෙනවා ඔමේගා නෝට් කියලා. කාලයට දෙන සංකේතය කොහොමද සමානයි? ඒක t ම තමයි. ලැබෙන්නේ මොකක්ද එතකොට? ඇල්ෆා කියන කෝණික ත්වරණය. මෙන්න මේ විදිහේ සූත්‍රයක් අපිට නිර්මාණය වෙනවා අවසානයේ. ඔන්න වැඩේ හරි. දැන් බලන්න තුන්වෙනි සංකල්පය තමයි අපි ඉවර කරේ. තුන්වෙනි සංකල්පය. හරිද? ඕකේ. දැන් අපි පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් ලෙවල් එකට ගමු. හරිද? ප්‍රැක්ටිස් එකට ගමු දැන්. දැන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තව පාරක් එක්ස්ප්ලেইন කරන්න ඕන නම් කියන්න. මම දැන් පැහැදිලිද? මේ ගාන ලියා ගන්න. එතකොට මේක ක්ලියර් වෙයි. මේක හරි සරල වැඩක් තියෙනවා. මේකේ දෙයක් නෑ දැන් එතන. මෙහෙම ලියා ගන්න. භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. එහි කෝණික ප්‍රවේගය තත්පර 5ක කාලයක් තුලදී පහයි රෙඩ් S ඍණ 1 සිට 25යි රෙඩ් S ඍණ 1 දක්වා වැඩි කර ගනී. එම වස්තුව ලක් වූ කෝණික ත්වරණය සොයන්න. බේසික් ගාන. එම වස්තුව ලක් වූ කෝණික ත්වරණය සොයන්න. තප්පර ගානක් යයි හිතින් හදන්න පුළුවන් ඈ. Yes. Savindya, Nilisha, Himal, Lakshmi. Hari, උත්තරේ හරි. 4යි රෙඩ් S ඍණ 1. Excellent. දෙයක් නෑ නේද? පොඩි දෙයක් තියෙනවා. ඊළඟට ඊළඟ ගාන බලමු. දැන් මේක ඇත්තටම සංකල්පය ඔච්චරයි. ඔක ලොකුවට කතා කරන්න දෙයක් නෑ. අපි ඊළඟ concept එකට යමු. මේකේ තාම ලොකු වැඩක් නෑ මේකේ. ඔබ තමයි තියෙන්නේ ඉතින් පොඩ පොඩ ඒ සංකල්පය හරියට ඔලුවට දාගනිමින් ඔහොම යන්න තියෙන්නේ. හරි. ඒක ඔච්චරයි. ඔය සාමාන්‍ය ඔයාලා දන්නවනේ දැන් ත්වරණ ගණන් හදන්න දන්නවනේ. රේඛීය චලිතේ ගණන් හදන්න දන්නවනේ. ඒකමයි මේකේ තියෙන්නේ. ඔය සංකල්පේ මාරු වෙන එක විතරයි කරන්නේ ඒක. අරකට මේක මාරු වෙනවා එච්චරයි. ගාන ඒකමයි. අර රේඛීය චලිතේ චලිත සමීකරණ පාවිච්චි කරලා ගණන් හදනවා වගේම වැඩක් තමයි මේක තියෙන්නේ. මොකවත් ආයි දෙයක් නැහැ. ඒ නිසා මේක හරි ලේසි අල්ලගන්න. ඒක මොකද ටක් ටක් ගාලා මේක ගන්න පුළුවන් අපිට. අරක භාවිතා කරලා. තේරුණාද? Okay. All right. ඊළඟ හතරවෙනි සංකල්පයට යමු. හතරවෙනි සංකල්පය. මේක ටිකක් වැදගත් සංකල්පයක්. හැබැයි පට්ට සරල එකක්. හොඳේ. වැදගත්. නමුත් සරලයි ඈ. වැදගත් කියන්නේ මාරම වැදගත් හැබැයි. හැබැයි සරලයි. මෙන්න මේකයි කතාව. සංකල්පය තමයි ආවර්ත කාලය කියන සංකල්පය. දැන් මේක රේඛී චලිතය අහු වෙනවද? නෑ. මේක රේඛී චලිතය අහු වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක තේරුම් ගන්න රේඛී චලිතය ඕනේද? ඕනේ නෑ. මොකද ඕනේ නෑ ඒක තේරුම් ගන්න. ඒ නිසා ඒක අවුලකුත් නෑ. ආවර්ත කාලය. හතරෙන් ටොපික් එක. ආවර්ත කාලය. ආවර්ත කාලය. කාලය.
ලය මේකේ මේක පටස් ගාලා තප්පර ගානයි මේ සංකල්ප කියලා දෙන්නේ. එච්චර සරලයි. කැපිටල් T කියලා මේක කියනවා. ආවර්ත කාලය. හරි. මේක තේරුම එච්චරයි. දැන් භ්‍රමණචලිතයේ දෙන වස්තුවක් නම් මේක මෙන්න මේක මම රතු පාටින් පොතේ. ඔන්න භ්‍රමණචලිතයේ දෙන වස්තුව මෙතනින් පටන් ගන්නවා. බෝලයක් ගැට ගහලා තියෙනවා ලණුවකින් කිලිතන්නකෝ. දැන් ලණුවකින් බෝලය ගැට ගහලා මෙහෙම රවුමට කරකවනවා. හරිද? ඔහොම වෙනවා. දැන් පටන් ගන්න තැන මම දානවා මෙන්න මෙතනින් පොයින්ට් එකක් දාන්නම් අඳුර ගන්න ඔන්න ඔතනින් පටන් ගන්න කියලා වැඩි. හරිනේ? හරි. ඔන්න දැන් අපි කරකවන්න පටන් අර ගන්නවා මෙයාව. දැන් මෙයා කැරකෙනවා. භ්‍රමණ චලිතය දෙන්න පටන් අර ගන්නවා. එයා මෙහෙම රවුමේ ගිහිල්ලා ඔහොම යනවා. මෙහෙම ගිහිල්ලා මේ රවුම ගහලා ආපහු මෙතෙන්ට එනවනේ. ඒ සඳහා ගත වූ කාලය. එච්චරයි. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? එක වටයක් යාම සඳහා ගත වූ කාලය. වෙන මොකවත් නැහැ. එක වටයක් යාම සඳහා ගත වූ කාලය. ආවර්ත කාලය එන්නේ එච්චරයි. හරිනේ? ඒක ගැන මුකුත් කියන්න දෙයක් නැහැ ඉතින් යාට. ආවර්ත කාලය කියන්නේ ඕක තමයි. ඉතින් හතරෙන් සංකල්ප ඉවරයි දැන්. හතරෙන් සංකල්ප ඉවරයි. ඊට පස්සේ පස්වෙනි සංකල්පයට යනවා. පස්වෙනි සංකල්පයට යන්න කලින් පස්වෙනි සංකල්පයට අපි යනවා. ඒකට යනවා. පස්වෙනි සංකල්පය තමයි සංඛ්‍යාතය කියන එක. සංඛ්‍යාතය කියලා සංකල්පයක් තියෙනවා. ඒකත් වැදගත්ද? ඉතාම වැදගත්. ඉතාම වැදගත් කියලා කියන්නේ මේ භ්‍රමණ චලිතය අහුවෙන වැදගත්ම සංකල්ප දෙක මේ කතා කරන්නේ. හැබැයි මාරම ලේසි. මේක භ්‍රමණ චලිතේ විතරයිද ඕන වෙන්නේ නැහැ. මේක ඉස්සරහටත් ඕන වෙනවා. දෝලන හතරංග තේරුම් ගන්නත් මේක ඕන වෙනවා. හරිද? ඒ නිසා මේක මාර වැදගත් concept එකක්. ඊළඟට ශ්‍රේෂ්ඨ කතා කරද්දී ශ්‍රේෂ්ඨ කතා කරන්න ගියාමත් මේක ඕන වෙනවා. ගුරුත්ව ශ්‍රේෂ්ඨ වගේ කතා කරන්න ගියාම මේක ඕන වෙනවා. නිසා මේක ලොකු වැදගත් සංකල්ප දෙකක්. හැබැයි මාර ලේසි. දැන් මේකේ තේරුම මොකද්ද? මෙන්න මේකේ තේරුම සරලයි. හරියට හැබැයි ඔළුවට අරගන්න පටල ගන්න නැතුව. දැන් අපි හිතමු මෙහෙම භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් කොහොම කැරකෙනවද වට 1යි, වට 2යි, වට 3යි. කොහොම යනවන්නේ නේද? සංඛ්‍යාතය කියලා කියන්නේ හරියටම තත්පර එකකදී ගමන් කරන වට ගණන. එච්චරයි. සරලව ඔකයි කතාව. සංඛ්‍යාතය කියලා මේ දැන් ඔයාලා ඒතර සංඛ්‍යාතය කියලා කියන එකේ තේරුම මේක විතරද? නෑ. මේ කියන්නේ එහෙම නෙමෙයි. මම එහෙම නෙමෙයි ප්‍රශ්නේ. සංඛ්‍යාතය කියන එක තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය මේකද? නෑ. මේක තවත් විදිවලට තේරුම් ගන්නවා ඉස්සරහට. ඒ නිසා මේක පටල ගන්න එපා. මේක ප්‍රාථමිකම ක්‍රමය සංඛ්‍යාතයක් කියන එක තේරුම් අරගන්න මෙතනදී අපි පාවිච්චි කරන සංඛ්‍යාතය තව එක එක තැන්වල එක එක විදිහට පාවිච්චි වෙනවා. ওই වචනේ දෙන concept එක අඳුන ගන්න විදිය තනින් තන වෙනස් වෙනවා. හරිද? හැබැයි මූල ධර්ම එකයි. ඒක පස්සේ බලමුකෝ. දැනට මෙතන සංඛ්‍යාතය කියලා කියන්නේ මොකද්ද? තත්පර එකකදී ගමන් කරන වට ගණන. වට පහක් යන්න පුළුවන් තත්පරේ. දැන් ෆෑන් එකක් බලන්නකො කොච්චර වේගෙන් කැරකෙනවද? ඒතොර ෆෑන් එකක් අපිට කියන්න පුළුවන්ද ෆෑන් එකක වට සාමාන්‍ය විට 2-3ක් කැරකෙන්න පුළුවන් එක තත්පරයකදී. එහෙනම් ෆෑන් එකේ සංඛ්‍යාතය මොකද්ද? තත්පරයට වට 3ක සංඛ්‍යාතයකින් කැරකෙනවා කියලා කියන්න පුළුවන්. තත්පරයට තමයි එතකොට ඒකේ ඒකකය වෙන්නේ. S ඍණ 1. දැන් ආවර්ත කාලය එකක මොකද්ද? තත්පරය seconds. තත්පර කීයක් ගියාද කරවුමක් කරගෙන. එතකොට සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? තත්පර එකකට වට කීයක් කරගෙනවා. එතකොට තත්පර දශම දෙකක් යන්න පුළුවන් එක වටයක් කරගෙන්නේ. එතකොට තත්පරයට වට පහක් යනවනේ. ඒක මම කියවේ. තත්පර දශම දෙකකදී එක වටයක් කියලා කියන්නේ ආවර්ත කාලය දශම දෙකයි. තත්පරයකට කරගෙන වට ගන්න කීයද?
වට 5යි. ඒ කියන්නේ සංඛ්‍යාතය කීයද? තත්පරයකට වට 5යි. බලමු පොඩ්ඩක් ගානක් දෙයක් හදලා ඈ. right. එහෙනම් තත්පරේ ගමනකට වට ගාන එච්චරයි. f. හරි. එහෙනම් දැන් මේ ගාන හදන්න බලන්න. පොඩ්ඩක් කල්පනා කරලා දෙයක් නැහැ. සරල ගානක් තියෙන. ඊළඟ මම පොඩි දෙයක් වාඩි කරනවා. මේ RPM කියලා එකක් තියෙනවා. RPM වගේ කියලා එකක් ඔයාලා සමහර අය අහලා ඇති. RPM එක ඔය කම්පියුටර්ස් වල පාවිච්චි කරන hard disk එකේ RPM එකක් තියෙනවා 6000 RMA කියලා. තවත් ඔය Java රෝද වාහනවල තියෙන ඒවා හැම එකම RPM එක ගැන කතා කරනවා. මොකද මේ RPM එක කියන්නේ? දැන් මේ RPM එක මෙතෙන්ට සම්බන්ධයක් තියෙනවද? නෑ. මේක සාමාන්‍ය දැනුම RPM කියන්නේ. මේ කියන්නේ මිනිත්තුවකට වට ගන්න කියන එකයි. මිනිත්තුවකට වට කීයක් කරකිනවද කියන එකයි මේ කියන්නේ. මිනිත් RPM එක 600යි. IRPM එක 6000යි. RPM එක 5000යි. ඕන එකක් දෙන්න පුළුවන්. RPM එක 600යි කිව්ව මොකක්ද තේරුම? මිනිත්තුවකට තප්පරයක් නෙමෙයි ආ. මිනිත්තුවකට වට 600ක් කරකිනවා කියන එකයි. එහෙනම් සංඛ්‍යාතය කියලා කියන්නේ මිනිත්තුවකට වට ගන්නද? නෑ. RPM එක කියන්නේ RPM එක කියන්නේ මිනිත්තුවට වට ගන්න තමයි සංඛ්‍යාතය කියන්නේ. හැබැයි තත්පරයකට වට ගන්න. එහෙනම් ඔයාලට දැන් RPM එකක් දුන්නොත් ඒක භාවිතා කරලා තත්පරයකට කැරකෙන වට ගන්න හොයන්න බැරිද? පුළුවන්. ඒ හොයන්නේ මොකද්ද? ඒක තමයි සංඛ්‍යාතය. ඒ නිසා මේ සංඛ්‍යාතය කියන වචනේ ඔයාලට බර වැඩි නම් සංඛ්‍යාතය කියන වචනේ හිතන්න එපා. එච්චරයි කරන්න තියෙන්නේ. සරලව හිතන්න. තත්පරයට කැරගෙන වට ගන්න හොයන එකයි මේ කරන්නේ. සංඛ්‍යාතය හොයන කියලා වෙන මොකවත් කරන්නේ නැහැ. තත්පරයකට කැරගෙන වට ගන්න හොයන එක තමයි කරන්නේ. අපි ප්‍රැක්ටිස් කරලා බලමු පොඩ්ඩක් මේක. ගාන මේකයි. ජවරෝධයක RPM අගය ජවරෝධයක RPM අගය 1200යි. 1200යි. එම ජවරෝධයේ සංඛ්‍යාතය සොයන්න. දැන් සංඛ්‍යාත කියන වචනෙට බය වෙන්නත් එපා. ඒක ඇතුලේ නිකන් බ්ලැන්ක් වෙන්නත් එපා. අහන්නේ සරලව මොකද්ද? තත්පරයකට යන වට ගාන කියලා ඔළුවට බලෙන් දාන්න. ඔළුවට බලෙන් දාන්න. තත්පරයකට යන වට ගාන මේ හොයන්නේ අපි. ඒ නිසා සංඛ්‍යාත කියන වචනෙන් මේ මොලේට data එක යවන්න එපා කිසි වෙලාවක. සංඛ්‍යාතයේ වචනේ ප්‍රශ්නේ තිබුණාට data එක යවන්න ඕනේ සරල format එකකින් මොලේට. මේ කියන්නේ තත්පරයන වට ගන්න ගන්න කියලා. right. yes. යෝග 20යි. මොකද කරේ? ඇයි? මිනිත්තුවකට වට මේ තියෙන්නේ. ඉතින් මිනිත්තුවකට වට නම් මේ තියෙන්නේ තත්පර කීයක් තියෙනවද මිනිත්තුවකට? තත්පර 60ක් තියෙනවනේ. ඒක බෙදුවට පස්සේ අපිට ලැබෙනවා මේක හර්ට්ස්. අපි මේ සංඛ්‍යාතයේ S ඍණ එක කියලාත් කියනවා. තත්පරයට කියලාත් කියනවා. තවත් එකකයක් දානවා හර්ට්ස් කියලා. මේ ඒකකයම තමයි අපි ඒක ඔන්න ඔහොමත් දෙනවා හර්ට්ස්. ඒතර මේ දෙක සමානයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් හර්ට්ස් 20යි කියලා කියන්න පුළුවන්. හරිද? හොඳයි. ඊළඟ ගාන. RPM මගය 2400ක් වන RPM මගය 2400ක් වන ජවරෝධයක ආවර්ත කාලය සොයන්න. ඒතර ආවර්ත කාලය කිව්වහම ඔයාලා මේක මේ ආවර්ත කාලය කියලා data එක ඔළුවට යවනවද? නැහැ. ඔයාලා යවන්නේ කොහොමද ඒක? තත්පරයට කරගෙන වට ගන්න. එක රවුමක් කියන්නේ. එක වටයක් යන්න ගතවන කාලයයි මේ හොයන්න කියන්නේ. කියන සරල format එකකින් data එක input කරන්න මොලේට. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් simply idea එක ඔළුවට දාන්න. එතකොට උත්තරේ නිකම්ම එනවා. right මේ ප්‍රශ්නේ උත්තරේ මට හැමෝම දෙන්න. මේ ප්‍රශ්නේ උත්තරේ හැමෝම දෙන්න.
ඒකට උත්තර දුන්නා කියන්නේ මේ කතා කරපු concept දෙක පැටලෙල්ලක් නැතුව එයාගේ ඔළුවේ තියෙනවා කියන එකයි. මට ඒක චෙක් කරලා බලන්න ඕනේ. හැමෝගෙම ඔළුවට ගියාද කියලා. එක උත්තරයක් ආව නිකුණිගේ. එක බෙදීම 40යි. 2.5යි කියලා. 2.5යි. එක බෙදීම 40යි. එක බෙදීම 40යි. එක බෙදීම 40යි. 0.2.5යි. බලන්න අනිත් පැයට ඔය උත්තරේ දෙන්න වෙන එකක් එනවද කියලා. බිංදුව දෙකයි පහකුත් වෙනවා. 0.2.5කුත් වෙනවා. ඒක දන්නේ හරි එක. බලන්න බෙදලා බෙදීමේ අවුලක් ඇත්තේ. එක බෙදීම 40 නම් හැමෝගෙම එනවා. බෙදා ගන්න ගියාට පස්සේ බිංදුව වල මොකක් හරි අවුලක් තියෙනවා වගේ පේනවා මට. කවුද? ලක්ෂණ බලන්න බිංදුවේ අවුලක් තියෙනව නේද කියලා මොකක් හරි. Let me. Natashi. හරිනේ. හැමදේම වගේ මම හිතන්නේ එව්වා. හරි. එතකොට දැන් වැඩි තේරෙනව නේද ඔයාලට? දැන් මම පොඩි දෙයක් පෙන්නනවා වගේ. ඔයාලගේ උත්තරේ මෙන්න මෙහෙම එකක් එවුවා මට. එක බෙදීම 40යි කියලා එව්වා. එක බෙදීම 40යි කියලා එව්වා. ආවර්ත කාලය. ආවර්ත කාලයේ සංකේතය මොකද්ද? කැපිටල් T නේද? මේක නේද ඔයාලා හොයන්නේ. හොඳට බලන්න මේ 40 කියන්නේ මොකද්ද? ඔයාලගේ සංඛ්‍යාතය නෙමෙයිද? ඔයාලගේ සංඛ්‍යාතය නෙමෙයිද මේ 40යි කියලා ආවේ? එහෙනම් දැන් ආවර්ත කාලය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයක් තියෙනව නේද? මෙන්න මෙහෙම. T සමානයි 1/8F. මෙන්න මේක වැදගත් ප්‍රතිඵලයක්. මේ එක කියන්නේ තත්පරයක කියන එකයි. මේ උඩ තියෙන තත්පරයක් කියන්නේ. T සමානයි 1/8F. මේ සූත්‍රය මතක තියාගත්තාම ඔයාලට තර්ක කරන්න නැතුව මේ ටූල් එක හරහා උත්තරේ ගන්නත් පුළුවන්. ඔය දෙක අතර සම F දන්නවා නම් T හොයන්න පුළුවන්, T දන්නවා නම් F හොයන්න පුළුවන්. ඒ නිසා 6 වෙනි සංකල්පය මොකක්ද? 6 වෙනි සංකල්පය තමයි T සහ F අතර සම්බන්ධතාවය. හරිද? මේක තමයි 6 වෙනි සංකල්පය. දැන් මේ සංකල්ප ටික හරියට නම්බර්ස් කරන් යන්න අපි බලමු අවසානයේ සංකල්ප කීයක් එනවද කියලා. එතකොට ඔයාලගේ මෙමරි එකට නම්බර් එකක් යනවා. නම්බර් එකක් එයි අවසානයේ පාඩමේ වුණාම නම්බර් 21ක් 22ක් වගේ. ඊට වැඩි දන්නෙත් නෑ මට මතක නෑ. බලමු කරලා. එතකොට ඔයාලා දන්නවා මෙමරි එකේ තියෙන concepts ගාන කීයද භ්‍රමණ චලිතය සම්බන්ධයෙන්? 21යි. 22යි. 22ම හරිද කියලා චෙක් කරලා බලුවා නම් ඒ කියන්නේ භ්‍රමණ චලිතය සම්පූර්ණයෙන්ම ඔළුවේ තියෙනවා. ආයි සැකයක් නැහැ. තියරි හොය හොය දඟලන දෙයක් නැහැ. ඊට පස්සේ වතුරට බහැලා පින්නන්න තියෙන්නේ ගණන් හදන්න තියෙන්නේ. ඒක ප්‍රැක්ටිස් කරගන්න තියෙන්නේ වැඩේ හරි. ඒ නිසා 6 වෙනි සංකල්පේ ඒකයි. T සමානයි 1/8F. හරි මම තව එක ගානක් දෙනවා. දැන් ඔයාලා කෙටි ක්‍රම ටික පාවිච්චි කරලා T සමාන 1/8F වෙන එකක් දාලා දැන් වැඩි කරන්න පුළුවන් බලන්න. උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්ද කියලා බලන්න. ගාන මේකයි. ගාන මේකයි. RPM මගය 4800ක් වන RPM මගේ 4800ක් වන ජවරෝධයක
ආවර්ත කාලය සොයන්න. දැන් ඔය ගාන හිතින් හදන්න පුළුවන් හරියට ප්‍රැක්ටිස් එක ඔළුවේ තියෙන කෙනාට. මුකුත් ලියන්න නැතුව. අර හිතින් හදන්න පුළුවන් කියන්නේ බෙදීම කරන්න වෙයි. නමුත් අන්තිමට බෙදන ඉලක්කම් ටික ගන්න පුළුවන් ඔළුවෙන් පටස් දාලා. ඉපුණි ටයිමින් හොඳයි. මොකද අනිත් ඇස් රෝ. yes. okay බෙදීමට ටයිම් එක නේ. 0.01.2 ආවර්ත කාලය. ඒ කියන්නේ මිනිත් තප්පර මිලිසෙකන්ඩ්ස් ගානක් කියන්නේ මේ රවුම කරකෙන්න. මිලිසෙකන්ඩ්ස් ගාන. මිලිසෙකන්ඩ්ස් 1.2ක් වගේ නේ. මිලිසෙකන්ඩ්ස් ද මන්ද ඒක. මිලිසෙකන්ඩ් 1.2ක් වගේ ගානක් කියන්නේ. තාම පොඩි ගානක්. පොඩි කාලයකදී මේක කරකිනවා ටක් ටක් ගාලා කරකිනවා. හරි ඒ වැඩේ හරිනේ. දැන් මේක තේරුම් ගිහින් තියනවා කියලා මම හිතනවා හැමෝටම. එතකොට උත්තරේ ගන්න විදිය පැහැදිලි ඇති. හරිනේ? ඕකේ. දැන් අපි 6ක් සංකල්ප කරලා තියෙනවා. ඉතාම වැදගත් සංකල්ප දෙකකුත් එක්ක. දැන් පොඩි වැඩක් කරමු මෙහෙම. මෙන්න මෙහෙම වැඩක් කරමු. අද මේ සංකල්පය බලමු තව කොච්චරලා තියෙනවද? මේ සංකල්පයෙන් මම මේ වැඩේ ඉවර කරනවා අද දවසේ වැඩේ කතාව. 7 වෙනි සංකල්පය. 7 වෙනි සංකල්පය තමයි මෙන්න මෙහෙම එකක් ගන්නවා. මොකක්ද 7 වෙනි සංකල්පේ? කෝණික ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාව. මේක තමයි 7 වෙනි සංකල්පය වෙන්නේ. මේක පාට්ලේ සංකල්පයක්. ලේසි සංකල්පයක්. මේකත් මාරම ලේසියි. මේක එක සංකල්පයක්වත් අමාරු නෑ. හැම එකම ලේසියි. නමුත් වැඩ හිතා ගන්න බැරි තරමේ සංකීර්ණ ගණන් දෙන්නත් පුළුවන්. නමුත් සංකල්ප ඔළුවේ හරියට තියෙනවා නම් ඒක ගානක්වත් සංකීර්ණ වෙන්නේ නැහැ. හිතන්න තමයි තියෙන්නේ. හිතාගත් පැහැදිලි කරගන්න තියෙන ගාන පැහැදිලි කරගත්තා නම් උත්තර එනවා නිකන්. ඒක ලොකු දෙයක් නෑ. රයිට්. මෙතන concept එකට යන් අපි ඉක්මනට. මෙන්න කැලකෙන එකක් තියෙනවා දැන්. භ්‍රමණ චලිතයේ දෙන එකක් තියෙනවා. මම රවුමක් අඳින්නකො පොඩ්ඩක් පැහැදිලිව පේන්න මේක. ඔන්න රවුමක් භ්‍රමණ චලිතය දෙන එකක් තියෙනවා. දැන් අපි ගමු මේකට මෙන්න මෙහෙම එකක්. ඔන්න මේ රවුමේ තමයි මෙයා කරකෙන්නේ. මේ මොකද්ද? ඔන්න ඔහම කරකිනවා. හරිද? දැන් මෙහෙම කරකින එකක් තියෙනවා. මේ රවුමේ ඔහම යනවා. හරි. එතකොට දැන් මෙහෙම රවුමේ කරකින කෙනාගේ කෝණික ප්‍රවේගයක් තියෙනවනේ. ඔහම කෝණික ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු මෙයා ස්ටාර්ට් කරනවා මෙතනින් ගමන. හරිද? මෙතනින් ගමන ස්ටාර්ට් කරලා ඔන්න බලන්න මෙයා මෙහෙම මෙතනට ඇවිල්ලා මේ විදිහට රවුම ගහලා මෙන්න මෙතෙන්ට එනවනේ ආපහු. ඒ සඳහා ගතවන කාලය කොපමණද? කැපිටල් T නේද? ඇයි ආවර්ත කාලයක් නේ මේ රවුම මෙතෙන්ට ගිහිල්ලා සම්පූර්ණ රවුමක් යන්න ගතවන කාලය ආවර්ත කාලයක් නේ. ඒ නිසා මේ සම්පූර්ණ රවුම ගිහිල්ලා එන්න ගතවන කාලය T නේ. ඒ වගේම හොඳට බලන්න දැන් මම කිව්වොත් මෙන්න මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට කෝණය කීයද? අංශක 90යි. මෙතන ඉඳන් මෙතෙන්ට කෝණය කීයද? අංශක 180යි. අංශක 180යි කියලා කිව්වේ රේඩියන් කොච්චරද? අංශක 180යි කියලා කිව්වේ රේඩියන් කොච්චර කෝණයක්ද? 5 ප්‍රමාණයක්. 5 ප්‍රමාණයක්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට රේඩියන් 180 රේඩියන් 5 ප්‍රමාණයක්. ඒ වගේම තව භාගයක් මේ ටිකේ ගියාම මෙතෙන්ට ආවම තව 180ක් නේ. ඒ කියන්නේ 180 දෙකක් නේ. අංශක වලින් ගත්තොත් එහෙම අංශක 360ක් නේ. රේඩියන් නැත්නම් 180 ඒවා දෙකක් නේ.
180ක් කියලා කියන්නේ රේඩියන් 5 ප්‍රමාණයක් කියලා මම ඊයේ කිව්වා. එහෙනම් සම්පූර්ණ රවුමක් කියලා කිව්වහම මේ කේන්ද්‍රෙන්නේද මේ කෝණය ආපාදනය කරන්නේ මේ අංශක 90ක් මෙතනදී 180ක් මෙතනදී 270ක් මෙතනදී ආයි 360ක් අංශක වලින් කතා කරොත් අංශක වලින් අපි කතා කරනවද නෑ මෙතෙන්ට આવොත් රේඩියන් 5 බෙදීම දෙකක් මාත් එක්ක ෆලෝ අප් කරන්න මේක මෙතෙන්ට આવොත් රේඩියන් 5 ප්‍රමාණයක් මෙතෙන්ට આવොත් රේඩියන් 4න් 3යි මොකක් හරි යක් වෙනවා නේ හරි මෙතෙන්ට ආවට පස්සේ රේඩියන් 25 සම්පූර්ණ කෝණය රේඩියන් වලින් ලිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් රේඩියන් 25 ප්‍රමාණයක කෝණයක් තමයි මේ t කාලයකදී මෙයා යන කෝණය කියලා. රේඩියන් 25 ප්‍රමාණයක්. කෝණික ප්‍රවේගය වෙන සමීකරණය මොකක්ද? මූලික සමීකරණය අපි අදත් කතා කරානේ. කෝණික ප්‍රවේගය හොයන්නේ කොහොමද? තීටා බෙදීම T කියන එකෙන් නේද? ඇයි? කෝණික විස්ථාපනයේ බෙදීම ගත වූ කාලය. ප්‍රවේගය හොයන ක්‍රමයටම සරලීය ප්‍රවේගය හිවි කොහොමද? විස්ථාපනයේ බෙදීම කාලය. ධර්මන චලිතයේ කෝණික ප්‍රවේගය හොයන්නේ කොහොමද? කෝණික විස්ථාපනයේ බෙදීම ගත වූ කාලය. කෝණික විස්ථාපනය කියන්නේ මොකද්ද? මේ කේන්ද්‍රයේ හදන කෝණය, කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කියලා කිව්වා. එතකොට මෙයා දැන් මේ වටේ ගහලා මෙතෙන්ට එනකොට ගත වෙන කාලය කීයද? ආවර්ත කාලයට සමානයි. ඒ සඳහා ගත වූ එම රවුම ගහලා යනකොට හදපු කෝණය මොකක්ද? එතකොට කෝණික විස්ථාපනය 25. ඉතින් ඒ සඳහා ගත වූ කාලය කොපමණද? කැපිටල් T. මෙන්න මෙයා බේස් කරගෙන ආවර්ත කාලයත් සමග කෝණික ප්‍රවේගයේ සම්බන්ධතාවයක් අපි අරගත්තා. ඒ සූත්‍රය තමයි ඔමේගා සමානයි 25 බෙදීම t කියන ප්‍රතිඵලය. මේක ඊටාම වැදගත් ප්‍රතිඵලයක්. ඊටාම වැදගත් ප්‍රතිඵලයක් මේක. අටවෙනි සංකල්පය. දැන් ඔයාලා බලන්න ඇති තව එකකට යන්න හදනවනේ කියලා. හරි ලේසි මේ වැඩේ. ඊළඟ සංකල්පය තමයි කෝණික ප්‍රවේගය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාව. කෝණික ප්‍රවේගය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය. හරි ඉක්මනින් ගන්න පුළුවන්. ඔමේගා සමාන 25 බෙදීම t නේ. ඔයාලට දැන් පොඩ්ඩකට කලින් මම කිව්වනේ t සමාන 1/8f කියලා. මේ f මොකද්ද? සංඛ්‍යාතයනේ. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය හොයන්න. එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ t වෙනුවට මෙතෙන්ට දාන්න 1/8f. එහෙම දැම්මහම ඒ ප්‍රතිඵලය ලැබෙනවා මොකද්ද? ඔමේගා සමානයි 25f කියලා. ඔන්න 8 වෙනි සම්බන්ධතාවය. මෙන්න මේ ප්‍රතිඵල 8 අද අපි තියරි වශයෙන් ඉවර කරනවා. ඊළඟ සෙෂන් එකේදී අපි ගැටලු කීපයක් කරන්න ඕනේ. මේක හොඳට ඔළුවට යන්න. හරි? ඊට පස්සේ වැඩේ ඉවර කරන්න පුළුවන්. ඒතර ඔච්චරයි කතාව. මෙන්න මේ තියරි 8 හොඳට ඔළුවට හුරු කරගන්න ඕනේ. අද ගිහිල්ලා මේ 8ම ඔළුවේ තියනවාද කියලා බලන නෝට් එකට දාන එකට වඩා වැදගත් වෙන්නේ මේ ටික ඔළුවේ තියනවාද කියලා බලන එක. හෙට මම රැන්ඩම්ලි චෙක් කරලා බලනවා මෙතනින් එහාට යන්න කලින් ඔයාලගේ මේ කියපු සංකල්ප 8 ඔළුවේ හරියට තියනවාද කියලා. එතකොට ඒ ටික හරියට රෙඩි කරගන්න. මේවා පටල ගන්න එපා. මේ ඔමේගා දැන් අලුත් සංකේතන මේවා. මේ අලුත් සංකේත නිසා මේ ටික ඔයාලට මුල් කාලේදී ටිකක් පැටලෙන ගතියක් එනවා. නිතර ඔළුවේ ප්‍රොසෙස් කරේ නැත්තම්. ඒ නිසා මේ ටික හොඳට ඔළුවට හුරු කරගන්න. ඒකයි භ්‍රමණ චලිතය අමාරු වෙන්න හේතු වෙන්නේ ගොඩක් දෙනෙකුට. මොකද ඒකේ සංකේත ටිකක් ඔමේගා කියලා එනවා TF කියලා ඒවා මික්ස් වෙනවා. සංකේත ගොඩක් වැඩි මේකේ. ඒ සූත්‍ර පටල ගන්න. මෙන්න මේ පටල ගැනීමල නතර කරගන්න පුළුවන් නම් හරියට පිළිවෙලට ඔළුවට මේ ටික දාගත්තාම පැටලෙන්නේ නැහැ කොහොමද? ඉතින් පැටලෙන්නේ නැහැ. නමුත් අර ටිකක් ඒක අප්ඩේට් කරගත්තේ නැත්නම් පැටලෙනවා. එච්චරයි තියෙන්නේ. මේකේ අමාරු දේ භ්‍රමණ චලිතය නෙමෙයි. සංකල්ප ටික පිළිවෙලට ඔලුවට දාගන්න එක. ඒක දැන් අපි කරලා තියෙන්නේ.
රයිට්. අදත් තියෙන 4 ක්ලාස් එකනේ. අපි බලමු දැන් වෙලාව කීයද ඉන්නේ. වෙලාව පේන්නේ. 6:46 රයිට්. එහෙනම් අපිට අද මීටලා කතා කරන්න වෙන්නේ නැහැ. අපි හෙට මේ ගණන් ටිකක් ප්‍රැක්ටිස් කරලා වැඩේ පටන් අරගමු. ඔයාලට විනාඩි 15ක් විතර තියෙනවා ක්ලාස් එකට සෙට් වෙන්න ටයිම් තියෙනවා. රයිට්. එහෙනම් අපි අදට නවත්තමු. මේ ටික හොඳට ඔලුවට දාගන්න. මට නෝට් එක ගහලා එවන්න. මොනවද ඔයාලා කරේ කියලා. රයිට්. එහෙනම් අපි හෙට බලමු.